අයිබෝවන් අද දෙරන බික් ෆෝකස් සමග ඔබ සජීවීව එකතු වෙන්නේ. ඉතින් අපි ප්‍රවාහනය සම්බන්ධයෙන් තමයි අද කතා කරනවා කියලා උදෑසනම දැනුවත් කළේ. මොකද ලොකු ප්‍රශ්නයක් එක්තරා ආකාරයකින් අපි නව සාමාන්‍ය කරන්නට යන්න ඕන, නිව් නෝමල් වෙන්නට ඕන, වැඩ කටයුතු ආරම්භ කරන්නට ඕන. රට මෙහෙම තියන් ඉන්නට බෑ. ජනාධිපතිතුමත් කියනවා ආරම්භ කරන්න ඕන. ආරම්භ කරාන් පස්සේ පරණ විදියටම බස් එකේ එලිලා අපහු පාරක් කොළඹට එනවද? ප්‍රධාන තදාසන නගරයට එනවද? දුම්රිය ওই විදියටම එලිලා එනවද? ආවොත් අනිත් වෙලාවට කියන සෞඛ්‍ය නීති රීති ඔක්කොම එතනට විතරක් අදාළ නොවි තියේවිද? ඉතින් මේ සම්බන්ධයෙන් වැඩ පිළිවෙලක් ඕන සහ ගන්න වැඩ පිළිවෙල මොකද්ද? බස් කාසු සංශෝධනයක් සිදු වෙනවා කියලා බස් සංගම් ප්‍රකාශ කරනවා. බස් කාසු වැඩි වෙනවා කියලා සඳහන් වෙනවා. අපි කතා කරනවාද ඒ ගැන? අපිත් එක්ක සම්බන්ධ වෙනවාද ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ අමාත්‍යතුමා, රිකි අමාත්‍යාංශ කැබිනට් අමාත්‍යතුමා විදිහට අයබෝන් ඔබ පිළිගන්නවා මතුමනි. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා අද වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා, දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යතුමා. අයබෝන් ඔබවත් පිළිගන්නවා. දැන් උදෑසනම පුවත්පත් වාර්තා කරා කාරණා දෙකක්. එකක් තමයි මේ බස් කාසු සංශෝධනය සම්බන්ධයෙන් අවම ගාස්තුව රුපියල් 14කින් ඉහළ යනවා කියලා මතුමා. මම කැමතියි මේ ගාස්තුව ගැන අහන්න ඉස්සෙල්ලා ඔබතුමාලා දෙදෙනාගෙන් කාටද මේ විෂය පතේ අයිති වෙන්නේ? ඇත්තටම ගණන් මිල වැඩි කිරීම සම්බන්ධයෙන්, බස් කාසු සංශෝධනය සම්බන්ධයෙන් අදාළ වගකීම තියෙන්නේ ඔබතුමාලාගෙන් කාටද ඇත්තටම? අපි දෙගොල්ලන්ට මේ වගකීම තියෙනවා. මොකද ප්‍රවාහනය නැතුව රටක් දුවන්න පුළුවන් කමක් නැහැ. අද රට විවෘත කරාම ප්‍රධානම ප්‍රශ්න තමයි විවෘත කරාම රටේ ජනතාවට ගමනාගමන පහසුකම් තියෙන්න ඕනේ. හැබැයි ගමනාගමන පහසුකම් තියෙනකොට COVID-19 රෝගයත් එක්ක සෞඛ්‍ය නීති රීති අනුව තමයි කටයුත්ත කරන්න වෙන්නේ. ඉතින් එදා වගේ අපිට දුම්රිය මැදිරියක හිටගෙන පිරෙන්න අරගෙන එන්න බෑ. බස් එක ඕවර්ලෝඩ් කරගෙන එන්න බෑ. ඒකම විශේෂයෙන්ම අද COVID-19 ඉඳ ගමනාගමනයට මහජනයා යන එක අඩු වෙලා තියෙනවා. මොකද සෞඛ්‍ය නීති රීති අනුව හුඟක් අය අවශ්‍ය ගමනක් තමයි යන්නේ. නමුත් රට විවෘත කරාම රටේ මහජනයාට තමන්ගේ සේවාස්ථාන වලට යන්න ගමනාගමන පහසුකම් තිබුණේ නැත්නම් ඒ රට විවෘත කිරීමෙන් ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි පහුගිය දවස්වල මේ රටේ විභාග දෙකක් තිබ්බා. සාමාන්‍ය පෙළ විභාගය, ශිෂ්‍යත්ව විභාගයයි. අපි දුම්රිය දෙපාර්තමේන්තුවත් ලංකා ගමනාගමන මණ්ඩල සිසු දරියත් එක්ක එකතු වෙලා අපි හැමෝටම මේ පහසුකම් ලැබලා දුන්නා. සමහරලාට අපේ එක බස් රථයක එක්කෙනෙක් ගමන් කරපු වෙලාවක් තියෙනවා. නමුත් මේ පහසුකම් ලැබලා දෙනකොට ලංකා ගමනාගමන මණ්ඩලයටත් දුම්රිය දෙපාර්තමේන්තුව විශාල අලාභයක් බුද්ධ විඳිනුත් සේවාවක් හැටියට ඒ කටයුත්ත කරේ. මේකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි මේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු කිරීම සම්බන්ධයෙන්. එක කතාවක් දෙනවා ඔබතුමාලා මේක බස් රථ සංගමයක සභාපතිවරයෙක් කර ප්‍රකාශයක් මායි සම්බන්ධයෙන්. එක්තරා ආකාරයක එතුමයි කියපු ප්‍රකාශයට එකඟ වෙන්නට ඕන. මොකද අපිට කතා කරලා වැඩක් නැහැ පොලිසියත් එක්ක ගාස්තු ගැන. අපිට කතා කරන්න ඕන බස් රථ සම්බන්ධයෙන් තීරණය ගන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යාංශ ඔබතුමාලා කියලා එතුමාලා මේ සාකච්ඡාවත් වර්ජනය කරා. ඇත්තරම බස් කාසු සංශෝධනයක් සිදු කරන්න අවශ්‍යමද? බස් හිමියාගේ පැත්තෙන් බැලුවම එහෙම සංශෝධනයක් ඕනද දිලුම් අමුණුගම මහත්මයා? අපි විශ්වාස කරනවා සංශෝධනයක් අවශ්‍යයි කියන කාරණේ. මොකද අපේ ගරු ඇමතුමා කියපු ආකාරයට පහුගිය විභාග කාල සමයේ, පහුගිය කොවිඩ් සමයේ මේ බස් රථ සංගම් පරණ ගාස්තුවටම මගින් ප්‍රවාහනය කෙරුවා. ඒ පිළිබඳව අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අරගෙන අයගේ ගාස්තු වැඩි කරන්න කටයුතු කෙරුවේ නැහැ. ඒ නිසා යම් දීර්ඝ කාලයක් එය ඉවසීමෙන් කටයුතු කෙරුවා කියන කාරණේ අපි මතක් කරන්න ඕනේ. යම් සහන, ලීසින් සහන වගේ ඒවා අපිත් ඒ කාලේ ලබලා දුන්නා. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අර අපේ අමතුමා කිව්වා වගේ බස් ගාස්තුව නැත්නම් අවම ගාස්තුව සකස් වෙලා තියෙන්නේ ඉඳගෙන සහ හිටගෙන ප්‍රවාහනය කිරීමේ පදනම මත. ඒක යම් කාලයක් සංශෝධනය වෙලත් නැහැ. අපි අලුතෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ගාස්තුව අපි සංශෝධනය කරලත් නැහැ. අපි ක්‍රමවේද 3ක් ඉදිරිපත් කරලා තියෙනවා සෞඛ්‍ය අංශ වලට. එකක් පරණ ක්‍රමවේදේ මුඛාවරණ පැළඳගෙන එහෙම යන එක. දෙවැනි එක ආසන ගානට පමණක් ප්‍රවාහනය කරන එක. තුන්වෙනි එක බස් රථයෙන් 50% නැත්නම් ආසනයක් ඇර ආසනයක් දුරස්ථභාවය පවත්වාගෙන ප්‍රවාහනය කිරීම. ඒ කියන්නේ ඔබතුමාලා බස් සංගම් වලට දීපු යෝජනා තුන සංගම් වලට නෙමෙයි. අපි මේ යෝජනා තුන සෞඛ්‍ය අංශ වලට සහ කොවිඩ් කමිටුවට ඉදිරිපත් කරලා තියෙනවා. කොවිඩ් ප්‍රවාහන සැලැස්ම හැටියට. එතකොට ඒ අයගෙන් තමයි අපි අහන්නේ වර්තමාන කාල සීමාව තුළ එකද දෙකද තුනද අපි භාවිතා කළ යුත්තේ කියන කාරණා. දැන් ඒ අපිට දැනුම් දීලා තියෙන දැනට දෙවනි ක්‍රමවේදය. කියන ආසන ගානට පමණක්
ප්‍රවාහනය කරපුහම ඇතිගෙන එකන ළඟළඟ හිටියත් අර පෙර පරිදි සික්සැක් යන්න ඕනේ එක සීට් එකට එක්කෙන ගන්න ළඟළඟ වුණත් ප්‍රශ්නයක් නැහැ. සීට් ගණන්ට මහත්ම ප්‍රවාහනය කරන්න කියන එක තමයි එය දිලා තියෙනතර ඒකෙදි පමණ අපි අය කරන ගාස්තුවමෙන් 1.2 එකන ගාස්තුව 10 නම් 12ක් ඒක තමයි ඔබතුමාගේ 12 නම් 14ක් අය කරන ගාස්තුවමෙන් 1.2ක් දෙවනි කාණ්ඩයටත් තුන්වැනි කාණ්ඩයට අපිට උපදෙස් ලැබුණොත් කවදා හරි ඒ විදිහට ධාවනය කරන්න කියලා ඒකට 1.5ක අය කිරීමකුත් නියම කරලා තියෙනවා. මෙන්න මේක තමයි මේ වැඩිවීම කියලා සඳහන් කරන්නේ. දැන් බස් රථයක ටිකට් එකක් ගත්තා කියලා කියන්නේ අවම ගාස්තුවක් ගෙවලා ඒ බස් එකේ යන පුද්ගලයාට සීට් එකක් හිමි නැද්ද? මම අහන්නේ ප්‍රශ්නේ. එතකොට දැන් එතුමලා කියනවා හිටන් යන්නේ නැහැ වෙනදා වගේ වාඩි වෙලා විතරයි යන්නේ අපි ඒ හින්දා පාඩු ලබනවා කියලා. ඒතර බස් රථයක ටිකට් එකක් ගත්තම ඒ හැම කෙනාටම ටිකට් එක ගත්තා කියන්නේ වාඩි වෙලා යන්න අයිතිවාසිකමක් තියෙනවා කියන එක නෙමෙයිද? නෑ චතුර. පරණ ගාස්තු සකස් වෙලා තියෙන නැත්නම් සාමාන්‍ය ගාස්තු කියන එක සකස් කරලා තියෙන්නේ ඉඳගෙන සහ හිටගෙන ගමන් කිරීම අනුව තමයි. ඒක හරිද වැරදිද කියන එක වෙනම කාරණා. ඒ කියන්නේ ඉඳගෙන යන්න හම්බුනොත් ඒක බෝනස් එකක් වගේ. බෝනස් එකක් නැතිනම් අර ඒකම තමයි හදලා තියෙන්නේ. ඕක ඒකට අනුව තමයි ඔය 12 අවම ගාස්තුවට ඇවිල්ලා තියෙන්නේ. ඔබතුමා දන්නවා සෙමි ලක්ෂරි කියලා එකක් තියෙනවා. කිලෝමීටර් 100ට වැඩිය දුවනවා. ඒ වගේ ඊට වැඩිය 150ක් ගාස්තුව වැඩි. ඉතින් හැබැයි ඒවා දැන් අපි වැඩි කරලා නැහැ. මොකද ඒවා කොහොමත් ඉඳගෙන යන නිසා. ඒ වගේ ගාස්තු අපි වැඩි කරන්නේ නැහැ. සුපෝගභෝගී බස් රථවල ස්ටේජ් 2 එකේ යන්නේ ආසන ගාන නිසා පරණ ගාස්තු තිබුණේ ආසන ගානට අපි වැඩි කරන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ගාස්තුව හරි හෝ වැරදි සකස් කරලා තියෙන අර ක්‍රමවේද නිසා තමයි දෙවනි ස්ටේජ් එකේදී මෙන්න මේකදී අපි සුළු වැඩි කිරීමක් කරලා තියෙනවා. ඒතර එතුමා බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන හැම ජූලි මාසයකට වරක් මේක සලකා බැලීමට නියමිතයි. මේක තමයි ක්‍රමවේදය බවට පත් වෙලා තිබුණේ පහුගිය කාලේ. එතකොට මේ විදිහට අනුව නෙමෙයිද මේ ගාස්තු වැඩි වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. මොකද දැන් අවුරුදු ගානක් ඒගොල්ලෝ ලාභ ලැබුවා නම් එක අවුරුද්දකදී මේක අනුව පාඩුවක් විඳ ගන්න පුළුවන් වෙන්න එපා බස් සමාගම් වලට. එහෙම නෙමෙයිද මේක සිද්ධ වෙන්නේ? නෑ චතුර. ඒකෙදි වෙලා තියෙන්නේ පහුගිය කාලේ කැබිනට් එක විසින් තීන්දුව කරගෙන තියෙනවා පහුගිය රජය කාලේ මාර්ග 100ක සමීක්ෂණයක් කරලා අවසාන වෙනතුරු මේ ගාස්තු වැඩිවීමේ ප්‍රතිපත්තිය අනුව ක්‍රියා නොකරන්න. එතකොට ඒ වෙලේ ගත්ත තීන්දුව ගමනාගමන කොමිසම විසින් ඒ සමීක්ෂණ ආරම්භ කරලා කරගෙන යන අතරේ තමයි කොවිඩ් සමයට එළඹුණේ. එතකොට කොවිඩ් සමය ඇතුලේ සමීක්ෂණය කරලා වැඩක් නැහැ. මොකද කොවිඩ් සමයේ බස් රථ ධාවනය වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි පහුගිය කාලේ ඇති වෙලා තිබුණු පැටලිල්ල. නමුත් අපිට යම්තාක් දුරකට අර අපේ අමතුමා කිව්වා වගේ හිටගෙන නෙමෙයි දැන් අපි ආසන ගානට කිව්වත් ආසන ගානටත් බස් රථවල මගින් නැති තත්ත්වයක් තියෙනවා. ඒ නිසා තමයි අපි යම් සහනයක් අපි මේකට අමතරව තව සහන ගණනාවක් දීලා තියෙනවා. බස් සමාගම් වලට ඔව්. මොනවද ලබා දෙන්නේ? ඒගොල්ලන්ගේ සහන. ටයිම් ටේබල් ගාස්තු අය කරන්නේ නැහැ, දඩ ගාස්තු අය කරන්නේ නැහැ. හයිවේ චාර්ජ් එක හයිවේ චාර්ජස් අය කරන්නේ නැහැ. ඒ වගේ විශාල ලීසින් එක ලීසින් 6 මාසයකට අපි ඩිෆර් කරලා දීලා තියෙනවා. බැංකුව මේ ණය ක්‍රමයට. එතකොට ලංකා බැංකුවෙන් ඒගොල්ලන්ගේ බලපත්‍රය තියලා ලක්ෂ 3ක් දක්වා අඩු පොලියට ණය ගන්න පුළුවන්. සහන වෙන ආකාරයකින් ලබා දීලා තියෙනවා. ලබා දීලා තියෙනවා. එතකොට මේ ජාතික වශයෙන් ගත්තන් පස්සේ මේගොල්ලන්ගේ මේ නිර්දේශ පිළිබඳව සඳහන් කරනකොට මේකේ අයිතම 17කට වැඩි ප්‍රමාණයක් සඳහන් කරලා තියෙනවා ටයර් ටියුබ් ඇතුළු වැඩි විය යුතු දේවල්. දැන් අද එතකොට බස් හිමි අනිත් පැත්තෙන් පීඩාවට පත් වෙනවා ටයර් සම්බන්ධයෙන් මේ ආනයන සීමා පැනලා තියෙනවා. බස් අතවලට අවශ්‍ය ටයර් නැහැ කියලා චෝදනාවක් තියෙනවා. මේවට ඒ හින්දා තමයි ලක්ෂ 3ක ණය මුදලක් දෙන්නේ ඒගොල්ලන්ට ඒවා ඒක සහ ඔය දැන් ලීසින් එකේ වුණත් අපි දන්නවා පොලිය එකතු වෙනවා. ඒකත් නොයෙකුත් වෙලාවල අපි ඩිෆර් කරත් ඒගොල්ලන්ට පොලිය එකතු වෙනවා. ඉතින් මෙන්න මේ අවසානයේ ඒගොල්ලෝ ගෙවන්න වෙනවා. ඒ හින්දා තමයි ඒගොල්ලන්ට දැන් දිනපතා ඒගොල්ලන්ට ගෙවන්න වෙනවනේ. මාර්ගස්ථ අධිකාරියට ගෙවන්න වෙන ටයිම් ටේබල් ගාස්තු. ඒවත් එකම බ්ලොක් ෂීට් වලට විවිධ ගාස්තු තියෙනවා. ඒ සියල්ලම අපි 6 මාසයකට ඩිෆර් කරලා තියෙනවා. මේ ලොකුම ප්‍රශ්නයක් හැම කාලෙකම තිබිච්ච බස් සමාගම් වලට අපිට අඩුවෙන් දුවන්න බෑ, මුකුත් කරන්න විදිහක් නැහැ. අපිට ලොකු කප්පම් මුදලක් ගෙවන්න වෙනවා කියන එක. තාම මේ කප්පම ගෙවනවද බස් සමාගම්? එහෙම නැත්නම් මේක නවත්තලාද තියෙන ඔබතුමාලගේ අමාත්‍ය ධුරයට? මේ වෙනකොට අපිට ජනාධිපතිතුමා දැනුම් දීලා එතුමාගේ අවධානයට ලක් වෙලා තියෙනවා මේ කප්පම් සිද්ධිය සම්බන්ධව. මේ වෙනකොට අපි බස් හිමියන් ඉල්ලීමක් කරලා තියෙනවා කප්පක් නොගෙවන්න කියලා. නමුත් ඒ අයගෙන් අපිට ආපහු වෙන උත්තරේ තමයි එහෙම නොගෙව ඉන්න බෑ, ගෙවුවෙන් පස්සේ වාහනේ දුවා ගන්න බැරි. මේ වෙනකොට ඉතාම පැහැදිලිව බුද්ධ්‍යංශ සහ විශේෂ කාර්ය බලකායට මේක අපි සාකච්ඡාවක් පවත්වලා එයට බාර දීලා තියෙනවා. නොයෙකුත් වර්ගයේ කප්පම් බස් සංගම් හැටියටත් ගන්නෝ රිසීට් කරලා කප්පම් ගන්නෝ බස් සංගම් හැටියට.
ඉගාවට වේලා සටහන් කරනවයි කියලා නිල නොවන පුද්ගලයෝ කප්පන් ගන්න. මේ සියල්ල පිළිබඳව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්න අපි මේ වෙනකොට උපදෙස් දීලා ටර්න් එක දෙන්නත් කප්පම ගන්නවා සමහර තැන්වල. එතකොට දැන් මේ බස් ගාස්තු සංශෝධනය ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙනවා. අද උදෑසන ඉඳලා ජනතාවට අත්විඳින්න තියෙනවා. දැන් මේකත් එක්ක බස් හිමියට දැනුවත් කිරීමක් කරන්න ඔබතුමාලා මෙන්න මේ දේවල් කළ යුතුයි කියලා. දැන් මේවා අධීක්ෂණය කරනවද ගෙනියන ප්‍රමාණය සම්බන්ධයෙන් එහෙම නොගිච්චොත් මොනවද වෙන්නේ? නීතිමය වශයෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ඒ කටයුත්ත අපි බාර දීලා තියෙනවා පොලිසියටත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට. දැන් අපි මාස්ක් එකක් නැතුව රටේ කවුරු ඇවිද්දොත් ඒක ක්‍රියා කරන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් පොලිසියත්. ඒ සෞඛ්‍ය නීති රීති ක්‍රියාත්මක කිරීම පොලිසියත් මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටත් බාර දීලා තියෙනවා. දැන් අමතුමා චෝදනා විදිහට එල්ලුණු දෙකක් ඉන්දු රූපසිංහ අද ප්‍රශ්නයක් යොමු කරනවා බොහෝ පැතිවලට ඒත් බස් නැහැ ජොබ් වල යන අයට ගොඩක් අපහසුතාවයට පත්වන්න සිදු වෙලා තියෙනවා බස් ප්‍රමාණය අඩුයි කියලා මාර්ගවල ධාවනය වලට. ඒක නම් වෙන්න පුළුවන් හුඟක් පුද්ගලිකයන් බස් අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට ධාවනය වෙන්නේ නැහැ. ඒද අපි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් ටිකේ හැම එකකටම ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා. දැන්ට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් සංචතිය කොච්චරද බල ඇනිය කොච්චරද? 7,000ක්. ඒ ප්‍රමාණවත්ද ඉතින් සම්පූර්ණයෙන් දිව්වත් ප්‍රමාණවත්. එතකොට ඔබතුමාලට තිබේ ඊයේ දවසේ මාධ්‍ය හමුවේදී ගාමිණී ලොකුගේ ඇමතුමා සඳහන් කර සිටියපු කාරණයක් තමයි කොවිඩ් නිසා ලංගම හා දුම්රියේ ආදායම විශාල ලෙස අඩු වුණා කියන එක. එතකොට ඇමතුමනි කොහොපමණ අඩුවීමක් වෙලා තියෙනවද මේකේ? දැන් ලංකා ගමනාගමන සාමාන්‍යයෙන් මිලියන 60ක විතර මිලියන 70ක විතර ආදායනික ආදායම දැන් මිලියන 18ට බහැලා තියෙනවා. රේල්වෙත් එහෙමයි. ඒ කියන්නේ ඒ අයගේ පඩිනඩි ගෙවීම සඳහා මධ්‍යම ආණ්ඩුවෙන් ලබා ගත යුතු වෙනවද බණ්ඩාගාරේ මුදල්? මෙතෙක්කල් අපි මධ්‍යම ආණ්ඩුවෙන් ලබා ගන්න නැතුව පුළුවන්කම තිබුණා අපිට ආදායම්. කොවිඩ් ආවට පස්සේ අපිට මධ්‍යම ආණ්ඩුවෙන් ලබා ගන්න. මෙතෙක් අපි ගෙවමින් යනවා. නමුත් දෙසැම්බර් මාසයේ වෙනකොට යම් ප්‍රශ්නයක් මතුවීමේ හැකියාව තියෙනවා. සමහර දැන් පෙන්විය යුතු දෙයක් තමත්ම මේ ලීසිං සහනය දීර්ඝ කරපු සෙන්ට්‍රල් බැංක්. මේක ඉතුරු කොටසට ගියොතින් දැන් දුෂ්කර මාර්ගවල දැන් ප්‍රධාන මාර්ගවල මෙහෙම දිවෙන්නේ නැහැ කියන්නේ දුෂ්කර මාර්ගවල මීට වඩා ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙවි. ඊයේ අපි ඉදිරිපත් කරපු කොවිඩ් ප්‍රහාණ සැලැස්මේ ඇතුළත් කරලා තියෙනවා ගමනාගමන කමිෂන් එක ගමනාගමන මණ්ඩලයේ පළාත් ප්‍රවාහන අධිකාරී මේ තත්ත්වයන් යටතේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. ඒතකොට ඒක පළවෙනියටම තියෙන්නේ කොවිඩ් තත්ත්වයන් යටතේ මාර්ගවලට අවශ්‍ය බස් රථ ප්‍රමාණය ගමන් කරන මගීන් ගාන පිළිබඳ අලුතෙන් හිතලා කාලසටහන් අලුත් කිරීම තමයි ඒකේ පළවෙනි අංගය හැටියට අපි යොමු කරලා තියෙන්නේ. ඒ නිසා ඊයේ දිනේ මේක පනවපු ගත්ත අද වෙනකොට කරන්න බෑ. නමුත් මේ සතිය ඇතුළත ලංගම පළාත් ප්‍රවාහන අධිකාරී සහ ගමනාගමන කමිෂන් එක සෑම මාර්ගයකම දැන් අර පරණ බස් ප්‍රමාණය දුවලා වැඩක් නැහැනේ. එච්චර මගින් යන්නේ නැති නිසා. ඒ නිසා දැන් ඊටත් වැඩිය අඩුවෙන් දුවනවා. ඒ නිසා දිවිය යුතු බස් ප්‍රමාණය කොහොමද කියලා කාලසටහන් අලුතෙන් සැකසීමක් ලබන සතිය වෙනකොට කරනවා. කාලයක් තිස්සේ කරපු ඉල්ලීම තමයි ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කරන්න කියන එක. ඒ කියන්නේ දැන් මේ ක්‍රියාත්මක වෙන්න හදන්නේ ඒ වගේ එකක්ද පේන විදියට මේ සියලු දෙනා එකතු වෙලා මගින් ප්‍රමාණය සීමා වීම නිසා අනිවාර්යෙන්ම යම් එකගතාවයක් මත ධාවනය කරන්න සිද්ධ වෙනවා. මොකද සීමිත මගින් ප්‍රමාණයක් තමයි ලංගමට සහ පෞද්ගලික අංශයට බෙදා ගන්න වෙන නිසා අනිවාර්යෙන්ම ඒකාබද්ධ කාලසටහන දැනට ක්‍රියාත්මක නොවුනත් යම් එකගතාවකින් මේ දෙපාර්ශවයම ධාවනය කරන්න සිද්ධ වෙනවා. බස් ගාස්තු සංශෝධනය සිදුවෙච්ච ආකාරය සහ ඒ දේවල් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මේ වුණේට ඔබටත් ගැටලු කීපයක් මතුවලා තිබෙනවා ඔබත් ප්‍රශ්න කරමින් ඉන්නවා. දැන් ඔබතුමාලා මම ප්‍රශ්න කර හිටපු හින්දා ඔබතුමාලාගේ මොකක්ද ඒතර ඉදිරි බලාපොරොත්තු දැන් දෙන්න ඔබතුමාලා දෙන්නටම පාඩු ලබන ආයතනයක් පවත්වාගෙන යන්න සිද්ධ වෙන්නේ අවසානයේදී මේක මේට වඩා වෙනත් ක්‍රමයකට දුවන්න පුළුවන්ද කියලා කල්පනා කරනවද මොකක්ද ඉදිරි සැලැස්ම එතකොට කොවිඩ් එක අපි බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් ආවත් ජනතාවට හානියක් නොවෙන්න බස් ගාස්තු වැඩි නොකර යන්න. අපි සෞඛ්‍ය නීති රීති වලට යනකොට තියෙන බස් තාම පැසෙන්ජර්ස්ලා ගෙනියන ප්‍රමාණය අඩු වෙච්ච හින්දා වැඩි කරා මිසක් එහෙම මහජනයාට වැඩි විරිකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අම්මේකින් දැන් දෙසැම්බර් ජනවාරි වෙනකොට දැන් කොවිඩ් ඉවරයි කියලා අපි සමාජයට එන්න තක්කරිය ඇවිල්ලා සමාජේ නැහැ කියලා අපවර පළමු රැල්ලෙන් ඉවරනා වගේ තත්ත්වයක් આવුත් අපව පරණ ගාස්තුමද ක්‍රියාත්මක වෙන්නේ. ඔව් පරණ ගාස්තු. එතකොට හිටගෙන යන්න අවසර දෙනවනේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හිටගෙන යන්න අවසර දුන්නොත් ඒක පරණ ගාස්තුවට එනවා.
ඇමතුමා කියනාකාට දුම්රිය දෙපාර්තමේන්තුවේ ගාස්තු වැඩි කළ නෑ. දුම්රිය සම්පූර්ණ රජයේ ආයතනයක් නිසා. අපි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගාස්තු වැඩි කරේ නෑ. දැන් අපි ඒ වෙනුවට දුම්රිය බේදමට අතිරේක ආදායමක් ගන්න වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. බඩු ප්‍රමාණය. ඒ ප්‍රවාහණයෙන් ආදායම් ලබන්න තරම් ප්‍රමාණවත් දැන්ටමත් අපි මඩකලපු ඉඳලා වැලි ප්‍රවාහණය කරන්න පටන් ගත්තා. අපිට වැලි මඩකලපු ඉඳලා එක වැලි කෝච්චියක් එනකොට අපිට ලක්ෂ 5ක විතර ආදායමක් තියෙනවා. එතකොට අපි දිනපතා එකක් ආවොත් මිලියන 15ක ආදායම. අපි දැන් තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහණය පටන් ගත්තා. දැන් හැමදාම මඩකලපුවට එක කෝච්චියක් යනවා. අපි ඉස්සරහට යනවා කල්පනා කරනවා පෝර විවිධ භාණ්ඩ කෝච්චිය තුළින් ප්‍රවාහණය කළා මේ පාඩුව පිරිමහ ගන්නවා. මම මේ සියලු දේවල් කතා කරන වෙලාවේ බස් ගාස්තුත් එක්කම ඔබතුමාලා රජයක් විදිහට සමස්තයක් විදිහට මේ සිද්ධි මේක ගැන කළමනාකරණය කිරීමේදී කොරෝනා කළමනාකරණය කිරීමේදී මේ දවස්වල එල්ලවන චෝදනාව තමයි ජනාධිපතිතුමා ෆේල් ආණ්ඩුව ෆේල් කියන එක. ඇත්තටම ෆේල්ද? නෑ. අද අපි ලංකාව ගත්තොත් කොරෝනා රෝගේ පටන් ගත්ත දවසේ ඉඳලා ගත්තොත් ලෝකයේත් එක්ක සංසන්දනය කරන ලංකාව බොහොම ඉස්සරහින් ඉන්නේ. දැන් කොරෝනා රෝගේ මතුවෙච්ච දවසේ ඉඳලාම ඒ කොරෝනා රෝග ප්‍රකුරු කළමනාකරණය කරපු නිසා තමයි මේ තත්ත්වයට එන්නේ. අද කොරෝනා රෝගය ඇති වෙනකොට අපි කවුරුවක් කොරෝනා රෝගයට මුහුණ දෙන්න ලෑස්ති වෙච්ච රටක් නෙමෙයි. කොරෝනා රෝගය අලුත් රෝගයක්. එහෙනම් ඒකට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් යුද හමුදාවත් ත්‍රිවිධ හමුදාවත් ජනාධිපති සාධක කණ්ඩායමත් ගත්ත තීන්දුව අනුව තමයි මේක බ්‍රැන්ඩෙක්ස් කොරෝනා පොකුර ආවම තමයි පාලනයක් තොර ගියේ එක. ඒක දැන් ගිහිල්ලා 14,000කට විතර කොරෝනා රෝගීන් මතුවලා තියෙනවා. ඒ අතරතුරේ 9,000ක් විතර රෝගේ සුව වෙලා ඉන්නවා. රජය ඒකට මැදිහත් වෙලා තියෙන හින්දා බොහොම ප්‍රවේශමෙන් මේක ආරක්ෂා කර. අපි අපේ කලාපේ රටවල් දිහා බැලුවොත් අපි ඉන්දියාව ගත්තත් සිංගප්පූරුව ගත්තත් අනික් රටවල් ගත්තත් ඊට වඩා හොඳින් අපි ඉන්නවා. අපි ඒ හින්දා අපි හරි කියලා කියනවා නෙමෙයි නෝත් රජයේ සම්පූර්ණ ශක්තිය ධෛර්යය වැඩපිළිවෙලක් අතෝ මේ ක්‍රියාත්මක කරනවා කොරෝනා රෝගය පාලනය කරන්න. මේක අපි මේ ප්‍රවාහනය ගැන කතා කරද්දී දුම්රිය ගැන කතා නොකරම බෑ. හැබැයි දුම්රිය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒතර දුම්රිය ගමන් වාර කීයක් දෛනිකව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද? සහ දුම්රිය මැදිරි කොපමණ ප්‍රමාණයක් ඔබතුමාලා සතුව දැනට තිබෙනවද? අපිට දුම්රිය මැදිරි 300ක් විතර ඕනේ. දුම්රිය මැදිරි ප්‍රමාණය තියෙනවා අපිට. ඒකට ඕන කරන දුම්රිය එන්ජින් අපි ගාව තියෙනවා පවර් සෙට්ස් ඒකම එන්ජින් මේ අපිට උවමනා ප්‍රමාණය ධාවනය කරන්න අපි ගාව තියෙනවා. හැමතිස්සෙම ඒවා අපිට දවසකට ඕන දුම්රිය එන්ජින් ප්‍රමාණය රත්මලානේ හැමතිස්සෙම ලෑස්ති වෙලා තියෙනවා. හැමතුමා දුම්රිය මැදිරි සම්බන්ධයෙන් ඔබතුමාට අමාත්‍යාංශයේ කොටස වෙන් වෙන්නේ. ඒතර දුම්රිය මැදිරි දැනට ගෙන්වලා තියෙනවා දුම්රිය මැදිරි. ඒකම තමයි ඉන්දියානු දුම්රිය ආනයනය කිරීම සම්බන්ධයෙන් අදටත් ප්‍රශ්නයක් තියෙනවා. මේකේ කවුද මේ තීරණ ගත්තේ? තාමත් දුම්රිය දුවන්න බෑ. බර වැඩි. එතකොට දැන් මේ දුම්රිය වලට මොකද්ද කරන්නේ? ඔබතුමාලා ගෙන්නලා තියෙන ඒවාට මොකද කරන්නේ? සහ දැන් මේ වෙලාවේ මේ නිහඬතාවයක් තිබුණත් ඉස්සරහට අනිවාර්යයෙන්ම ජනතාව සාමාන්‍ය ජීවිතේට පුරුදු වුණාම ආපහු පාරක් මේ තදබදය ඇති වෙනවා. ඒ වෙනුවෙන් දැන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ඒ ගෙන්නපු දුම්රිය එන්ජින් පිළිබඳව එන්ජින් සහ නේද ඇමතුමා එන්ජින් සහ මාර්ගය අතර යම් වෙනසක් තියෙන. ඉතින් මේ දෙක එක්ක අපි එන්ජින් වෙනස් කරන්න නැත්නම් මාර්ග අලුත් වැඩියා කරන්න වෙනවා. ඒකයි තියෙන විසඳුම. අපේ අමාත්‍යාංශය හැටියට අපිට බාරව තියෙන දුම්රිය මැදිරි අලුතෙන් නිෂ්පාදනය කිරීම. ඉතින් ඒ කටයුත්තට අපි අවධානය යොමු කරගෙන යනවා. මුතුමතුමාලා දකින්න පරිදි තියෙන දුම්රිය මැදිරි සියල්ලම දැන් අලුත් වැඩියා වෙමින් නව මට්ටමකට ගේන්න අපි උත්සාහ කරගෙන යනවා. පෞද්ගලික අංශයත් සමග ඒක රාශි වෙලා රාජ්‍ය අංශයත් දුම්රිය දෙපාර්තමේන්තුවත් ඒක කරන අතරේ පෞද්ගලික අංශයත් ඒක ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් ඒක සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යනවා. ගෙන්න පුවා සම්බන්ධව අපි ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී අපි අමතුමා එකඟ වෙලා යම් තීන්දුවක් ගන්නට සිද්ධ වෙනවා. අමතුමා මොන වගේ තීන්දුවක්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ? දැනට අපි දීන එන්ජින් කොහොමද පාවිච්චි කරන්න කියලා කල්පනා කරනවා. දැන් ඉන්දියාවෙන් ගෙනාපු එන්ජින් වල බර ප්‍රශ්නයක් තියෙනවා. ඒත් ඒවා අපි දැනට පාවිච්චි කරනවා කේකේස් යන. එක්කම පහතරට දුම්රිය මාර්ගය බෙලියත්තට යන දුම්රිය මාර්ගයට යන පාවිච්චි කරනවා. අපේ දුම්රිය 27ක් තියෙනවා ඉන්දියන් එන්ජින්. ඒවා තමයි අපි ඒකට අනිත් එක පවර් සෙට් පාවිච්චි කරනවා.
අපි උඩරට යනවා. අපතුමා එත් එක්කම පහුගිය දවසට කතා බහක් නිර්මාණය වුණා ඉන්දුනීසියානු දුම්රිය මැදිරි ගෙන්වීම සම්බන්ධයෙන්. ඔබතුමාලා මිලදී ගැනීමකට සූදානමක් තියෙනවද? අපි සූදානමක් නැහැ. ඉන්දුනීසියා රජය අපිට ඔෆර් කරලා තියෙනුත් අපි ඒ ගැන තීන්දුවක් අරගෙන නැහැ. අපි කල්පනා කරනවා අපි ගාව තියෙන දුම්රිය පෙට්ටි අපිට ලංකාවේම නිෂ්පාදනය කරලා තව අවුරුදු දෙකක් තුනක් අපිට දුවන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් ගෙන්වීමකින් තොරව යන්න පුළුවන් කියලා. ලොකු ඉතිරියක් කරන්න පුළුවන් කියන්නේ. අපි දුම්රිය ගැන කතා කරා, බස් ගැන කතා කරලා තව ප්‍රශ්න කිහිපයක් යොමු වෙලා තිබෙනවා ඔබෙනුත්. අපි බලාපොරොත්තු වෙනවා මෙතුමාලා දෙපළට ඒ ප්‍රශ්න යොමු කරන්න මේ විරාමයේ අනතුරුව. වැලිත් අද දෙරන බිග් ෆෝකස් සමග සජීවීව එකතු වෙන්නේ. අමාත්‍යවරුන් දෙපළම අපත් සමග ඉන්න ප්‍රවාහනය සම්බන්ධයෙන් කතා කරද්දී ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ අමාත්‍යතුමා වගේම වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා දුම්රිය මැදිරිය සහ මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා දිලුම් අමනුගම අමාත්‍යතුමා අපි බස් කාසු සම්බන්ධයෙන් කතා කළා. දැන් මේකත් එක්ක ඔබතුමාලා මේ කියපු නීති රීති වලට අනුගතව කටයුතු කරන්නවාද දැනට පවතින අනිකුත් ආයතන විශේෂයෙන්ම ඩිපෝ ඒත් එක්කම අනිකුත් බස් ගාල් මේ ඔක්කොම ක්‍රියාත්මක වෙනවද මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේ සතිය ඇතුළත අපි ඒ දීපු උපදෙස් වලට අනුගත වෙන්න අපි කාලයක් දීලා තියෙනවා. බස් රථය ඇතුළත තිබිය යුතු ප්‍රමාණිකුත් අපි කියලා තියෙන උදාහරණයට නගින බහින දොරවල් දෙකේ සැනිටයිසර් බෝතල් සවි කරන්න, ඒ වගේම QR කෝඩ් එකක් ඇතුලේ ආසනයේ පිටුපස කියලා ඒක ස්කෑන් කරපුවම නැත්නම් කොළ පුරවන්න තිබුණේ ඒක ස්කෑන් කරලා ලියාපදිංචි වෙන්න SMS එකකින් ඒක කරන්න හැම බස් එකම කළ යුතුයිනේ. කළ යුතුයි, අනිවාර්යයෙන්ම කළ යුතුයි. බස් පර්යන්තවල විෂ බීජ නාශනය කිරීම, බස් රථ විෂ බීජ නාශනය කිරීම මේ සියල්ල සම්බන්ධව සවිස්තරාත්මකව අපි ප්‍රාලාත් අධිකාරිවලට සහ කමිෂන් එකට යවලා තියෙනවා. මේ ක්‍රියාත්මක වෙන්න සතියක් එකමාරක් ගත වෙයි. ඒ සතිය එකමාර අපි එයාට අවසර දීලා පසුව සෞඛ්‍ය අංශ සහ පොලිසිය මාර්ගයෙන් ඒ පිළිබඳව පරීක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම දැන් මගින්ගේ පැත්තේ මොන වගේ දෙයක්ද ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ? ඔබතුමාගේ ඉල්ලීම මොකක්ද? මගීන්ගේ පැත්තේ තමයි ප්‍රධාන වශයෙන්ම වගකීම තියෙන්නේ. මොකද සැනිටයිසර් බෝතල් තිබ්බත්, සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම තිබ්බත්, මොනවා තිබුණත් මගියා කල්පනාකාරීව කටයුතු කරුවේ නැතිනම් අපිට ඒක වළක්වා ගැනීමේ හැකියාව නැහැ. ඒ වගේම තමයි අනවශ්‍ය බියක් ඇති කරගන්න ඕනද කියන කාරණය. දැන් රෝහල් ගත්තොත්, කොළඹ IDH එක ගත්තොත්, අනිත් රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් ගත්තොත් මේ රෝහල් වල කාර්ය මණ්ඩල ඉන්නවා, සේවක ඉන්නවා. මේ කිසි කෙනෙකුට මේ රෝගේ හැදිලා නැහැ නියම ක්‍රමවේද අනුගමනය කරන නිසා. ඒ නිසා බස් එකට නැගපු ගමන් මේක හැදෙනවා කියලා හිතන්න උවමනාකුත් නැහැ. නමුත් ආරක්ෂිත වීම මගියාගේ වගකීම වෙනවා. බස් රථය පැත්තෙන්, ධාවනය පැත්තෙන් කරන්න පුළුවන් සෑම දෙයක්ම අපි තද බල ලෙස අධීක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා සතියකින් පසු. අමතුනේ මේ බස් වගේම දැන් අද දවසේ තියෙන ප්‍රශ්න කිහිපයක් මෝටර් රථ දෙපාර්තමේන්තුව ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක්. එකක් මේ රෙජිස්ට්‍රේෂන් පමාවක් සම්බන්ධයෙන් සටහන් කරන වාහන ලියාපදිංචියේ පමාවක් සිද්ධ වෙනවා කියලා. කොහොමද මේ පමාව සිද්ධ වෙන්නේ? එතකොට නිව් නෝමල් කිව්වට රාජ්‍ය ආයතන යලි යථා තත්ත්වයට පත් වෙලා නැද්ද? නෑ, දැන් වෙලා තියෙන චතුර මේ නාරහෙම් පිට කාර්යාලයේ තියෙන ප්‍රදේශය සහ ගම්පහ කාර්යාලය තියෙන ප්‍රදේශ හුදකලා ප්‍රදේශ බවට නම් කළා තියෙනවා. ඒකට හුදකලා ප්‍රදේශයක තියෙන කාර්යාල විවෘත කරන්න අවසර දෙන්නේ නැහැ. අපි ඊයේත් අවසර ඉල්ලුවා. ඒ ප්‍රමාණෙත් ඒ ප්‍රශ්නේ තියෙනවා. නමුත් අපි ඊටාම පැහැදිලිව කියනෝනේ මේ වෙනකොට යාපනයේ හම්බන්තොට, අනුරාධපුර, කුරුණෑගල සහ ගම්පහ. දැනට කුරුණෑගල සහ ගම්පහ වැහිලා ඒ ප්‍රදේශත් හුදකලා කළ නිසා මේ කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල හරහා නාරහෙම් පිටින් කරගත හැකි සෑම දෙයක්ම කරන්න පුළුවන් තත්ත්වයට අපි පත් කරලා තියෙනවා. ඔන්ලයින් සම්බන්ධ කරලා තියෙනවා. යම් ප්‍රමාදයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද දැන් අලුතෙන් ලියාපදිංචි කරන වාහනයක් අනුරාධපුරයේ කාර්යාලයට අලුතෙන් ලියාපදිංචියක් ගියොත් තමයි අපි ඒක ලියාපදිංචි කරන්නේ. අපි ටෙස්ට් කරන්න බෑ අලුත් ලියාපදිංචි කිරීම. ඒ නිසා අපි විශ්වාසය තියලා ඒ ස්ථානවලට ගිහිල්ලා කටයුතු කරන්න කියලා කියනවා. ඒ ස්ථානවලින් ලියාපදිංචි කිරීම සහ පැවරීම එක දවසකින්ම කරන්න පුළුවන්. කොළඹින් කෙරුවා වගේම දිස්ත්‍රික් කාර්යාලවලට අපි උපදෙස් දීලා තියෙනවා. එක දවසින් කරන්න බැරි වුණත් ඔන්ලයින් නැති දිස්ත්‍රික් කාර්යාලවලට මම නම් නොකියපු දිස්ත්‍රික් කාර්යාලවල සාමාන්‍ය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දීලා පැවරීමක් කරන්න දින 21ක් යනවා. නමුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට බාර දුන්නොත් දින 4ක් 5ක් ඇතුළත ස්පීඩ් පෝස්ට් එකේ අපි යවලා ඒක නැවත ගෙන්නලා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ ප්‍රදේශ හුදකලා ප්‍රදේශ නොවන තත්ත්වයට පත් වෙච්ච වහාම
කුරුණෑගල ගම්පහ නාරහැම්පිට අපි විවෘත කරන්න බලාගෙන ඉන්නවා කියන කාරණය අපි මතක් කරනවා. ඒ වගේම අපි මේ වෙනකොට අනිකුත් දිස්ත්‍රික්කත් ඔන්ලයින් කරමින් පවතිනවා. ඒක කෙරුවට පස්සේ කිසිම කෙනෙකුට මේ නාරායම්පිට කාරට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොළඹ අයට හැරුණුකොට එයාගේ දිස්ත්‍රික්කයෙන් මේක කරගන්න පුළුවන්. ලබන සතියේ සිට මෝටර් රථ ප්‍රවාහන වෛද්‍ය ආයතන ඔබතුමා දන්නවා මෙඩිකල් ගන්න යන තැන. මේකේ දිගටම කතා වුණා ජනාධිපතිතුමාගේ අවධානයටත් යොමු වුණා. ඒක අපි ඊ-චැනලින් ක්‍රමය හරහා මේ වෙනකොටත් ටෙස්ටිං කරගෙන යනවා. අපි ඕනම ස්පිරිතාලකට යන්න දැන් ඊ චැනලින් හරහා දොස්තර මහත්තයාව චැනල් කරලා ඒ වගේම ඒ ආකාරයෙන් තමන්ගේ අංකෙ ලබාගෙන නියමිත වෙලාවට ගිහිල්ලා වෙලාවෙන් විනාඩි 10ක් ඇතුළත තමන්ගේ පරීක්ෂාව කරගෙන ඉවත් වීමේ හැකියාවත් මේ වෙනකොට අපි සකස් කරලා පරීක්ෂා කරගෙන යනවා. සමාජ මාධ්‍යයේ දිගටම එල්ලවන චෝදනාවක් තමයි ජනාධිපතිතුමා ගියා කඩා පැන්නා වේරහැරට ගියා ආයතන ගණනාවකට ගියා. හැබැයි තාමත් ඒ තැන්වල පරණ විදිහම තමයි කියන එක. දැන් වෙනස් වෙලාද නැත්නම් පරණ විදිහමද? නෑ ඒක අපි දැක පුවත්පතකත් යම් වාර්තාවක් පළ වෙලා තිබුණා. ඒකේ තිබුණු කාරණා සත්‍යයි කියලා අපිට පිළිගන්න බෑ. මොකද ජනාධිපතිතුමා එතෙන්ට යනකොට තිබුණු ප්‍රධාන කාරණේ තමයි ජතුර උදේ 8ට ගිය කෙනෙකුට හවස 5ට තමයි රියදුරු බලපත්‍රය ලැබුණේ. මේක තමයි ප්‍රධාන කාරණේ. එතකොට මේ වෙනකොට අපි මේ සියලුම තත්ත්වයන් වෙනස් කරලා එතෙන්ට උදේ 10ට ගිය කෙනෙකුට උපරිම පැය 3ක් ඇතුළත පැය දෙකෙන් එක ලැබෙනවා. නමුත් වැඩිපුර කාලය තියලා උපරිම පැය 3ක් ඇතුළත එක් දින සීමාවෙන් ලියදුරු බලපත්‍රය ලබා ගන්න. ඒක SMS එකකින් දැනුම් දෙන්නත් එළියට ගිහිලා තමන්ගේ දෙයක් කරගෙන ඇවිල්ලා මේක ලබා ගන්න පුළුවන් ක්‍රමවේදේ අපි සකස් කරලා තියෙනවා. යාට වෙලාව දෙනවා මේ වෙලාවට ආපුවම ගන්න පුළුවන්. ඒ නිසා අරගේ තිබුණු ඒ කියන කාර්යයන් අපිට පිළිගන්න බෑ. සුළු සුදු දේවල් තියෙන්න පුළුවන්. උදාහරණයකට එළියේ ඉන්න තරවකරුවා. දැන් මේ තරවකරුවන් අපි අරගෙන ගිහිල්ලා අත්අඩංගුවට දැම්මා. ආපහු කීප දෙනෙක් බිහි වෙලා තියෙන්න පුළුවන්. නමුත් එතුමා ගියයි පස්සේ ආපහු ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා කියන එක අපිට පිළිගන්න බැරි කතාවක්. අපි එහෙම දෙයක් තියෙනවා නම් අපි අංකෙකුත් දීලා තියෙනවා. අපේ බෑඩ් බස් ඇප් එක තියෙනවා. අපේ හොට්ලයින් එක තියෙනවා. අපිට පැමිණිලි කෙරුවොත් වහාම අපිම පෞද්ගලිකව මැදිහත් වෙනවා. ඒ පිළිබඳව කටයුතු කරන මේ වාර්තා වලින් පසුවත් අපිම ගිහිලා බලපුවාම ඒ වාර්තාවල සඳහන් වෙලා තිබුණු ඒ අංශභාර ප්‍රදානීන් පවා ඊට කලින් මාස ගානකට ඉඳලා මාරු කරපුවාගේ නම් තමයි ඒ වාර්තාවල තිබුණේ. ඒ නිසා මේවා සොයා බැලීමකින් තොරව කරලා තිබුණ වාර්තාවක් කියලා එකයි මගේ අදහස. ගෙවිච්ච අගෝස්තු මාසයේ ජනාධිපතිතුමා ඔබතුමාලගේ අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කරන සාකච්ඡාවක් තිබුණා. මේකෙදී ජනාධිපතිතුමා කියපු කාරණයක් තමයි මේ මගී ප්‍රවාහනය නගා සිටවන්න කෙටි කාලින හා දිගු කාලින සැලසුම් අවශ්‍යයි කියලා. ඉස්සෙල්ලා පටන් ගන්න කිව්වේ ජනාධිපතිතුමා මට කියපු විදිහට පුංචි වෙනසකින් බස් එක හොදලා පටන් ගන්න කියලා කිව්වා. දැන් එහෙම හොදනවද? හොදපු බස් රථ තියෙනවද? වෙනදාට වඩා පිරිසිදුයිද බස් සහ දුම්රිය මැදිරි? මොකද තත්ත්වය? බස් රථවල අපිට වගකීමෙන් කියන්න පුළුවන් සෑම දිනකම ඒ ලංගම බස් රථ පෞද්ගලික බස් රථවලට අපි දැනුම් දීලා තියෙනවා 90%ක් අනිවාර්යයෙන්ම හොදලා පිරිසුදු කරලා විස බීජ හරණය කරලා තමයි අපි පාරට දාන්නේ. ඒ පිළිබඳව විශ්වාසයක් තියාගන්න පුළුවන්. සමහරක් නයිට් පාක් බස් රථ තියෙන උදාහරණයක් මෙහිඳ යාපනයට ගිහිල්ලා උදේ පිටත් වෙන ඒවා. මේක උදේ බලපුවාම නිකන් හොදලා නැති තත්ත්වයක් වගේ තියෙන්න පුළුවන්. නමුත් ඒක නැවත ඩිපෝට පැමිණිය යුතුයි. ඉදිරි සේවා කටයුතු සඳහා. නමුත් ඒ බස් රථ හේදීමේ සිට මේ වෙනකොට ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි බස් රථ අපි 50කට ආසන්න ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත් කරලා තිබුණේ. ඒවා සකස් කරලා ධාවනයට යොදවලා තියෙනවා. අපි 31 වෙනිදා වෙනකොට නැවත බස් රථ 400ක් වම් අලුත් වැඩියා කරලා නැවත ධාවනයට ග්‍රාමීය මාර්ගවලට ගොඩ කරන්න කටයුතු කරලා තියෙනවා. මේ පිළිබඳවත් අර ඔබතුමා කිව්වා වගේ යම් යම් ප්‍රදේශවල ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේවා පිළිබඳව අපිට දැනුම් දුන්නොත් ඒ පිළිබඳව ඒ එක් කාරණා පිළිබඳවත් අපිට අවධානය යොමු කරලා කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. රේල්වේ දෙපාර්තමේන්තුවත් ගමනාන්තයකට ගිහිල්ලා ආපහු එනකොට පිරිසිදු කරලා තමයි ආපහු පටන් ගන්නේ. අපිට සතුටුයි මොකද අපි දැක්ක පහුගිය කාලේ දුම්රිය මැදිරි වල තිබිච්ච තත්ත්වයන් ඡාරූප තාමත් වාර්තා වෙනවා. අපි හිතනවා ඉදිරියට වෙන යන්නේ නැහැ කියලා. කෙසේ නමුත් මේ සාකච්ඡාවේදී තවත් කාරණා කිහිපයකට ඔබතුමාලාගේ අවධානය යොමු කරලා දුම්රිය හා බස් රථ ඒකාබද්ධ කාලසටහන් හැදීම සම්බන්ධයෙන් ඒ වගේම පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් දැන් කොවිඩ් එක්ක මේ ගත්ත සැලසුම් පස්සට ගන්නවද තව? එහෙම නැත්නම් දැනට මේවා ක්‍රියාත්මක වෙන්න පටන් අරන්ද? ගමින් ලොකු ගැමතුමා අපි අපේ සැලසුම් පමා කරගෙන යන්න ඒවා හැම එකක්ම ඉදිරියට ගෙනියන්න කටයුතු කරනවා. කොවිඩ් වලට සෞඛ්‍ය නීති රීතිත් අනුව ගැලපෙන්න සකස් වෙන ගාම අපි පටන් ගත්ත වැඩපිළිවෙල ඒ විදිහටම දිගටම ගෙනියන්න සැලසුම් කරගෙන යනවා.
පෙරගෙවුම් කාඩ්පත සම්බන්ධයෙන් ගත්ත තීරණය මොකක්ද ඔබතුමාගේ? පෙරගෙවුම් කාඩ්පත මේ වෙනකොට ටෙන්ඩර් ක්‍රමවේදය අනුව ගිහිල්ලා ඒක එවෝඩ් කරලා තියෙනවා. එතකොට මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි මේ ගිවිසුම් ගත වෙන ගිවිසුම් පිළිබඳව නිර්දේශයක් නැත්නම් පරීක්ෂාවක් කරන නීතිපතිතුමාට දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අපි ගමනාගමන කොමිසමට නැවත අපි විශ්වාස කරනවා ඉතාම කෙටි කාලයක් තුලදී ලැබෙයි කියලා. ඒක ආපු හැටිය අපිට ගිවිසුම් ගත වෙලා ඒ කාර්ය ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඔබතුමාලා කිව්වා විශාල පාඩුවක් ලංකා ගමනාගමන මණ්ඩලයට දැන්ට මේ වෙලාවේ සිද්ධ වෙනවා කියලා දෛනිකව. ඒතර ගමනාගමන මණ්ඩලයට අයත් පුහුණු සහ නඩත්තු අංශවල සේවාවන් විවෘත කරන්න කියලා පෞද්ගලික අංශයටත් මේ සාකච්ඡාවේදී කියුණා නේද? ඒ වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග අරගෙනද තියෙන්නේ දැන්ට? මේ වෙනකොට ඉන්ධන පිරවුම්මල් අපි 4ක් ස්ථාපිත කරලා ඒවා පොදු ජනතාවටත් සේවා සැපිය හැකි ස්ථාන බවට පත් කරමින් ඉන්නවා. එක වාහන සේවා ස්ථානය අපි නවීකරණය කරලා පොදු අනිත් අයගේ වාහනත් සේවා කරන්න පුළුවන් තත්ත්වයට පත් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ තියෙන ඩිපෝ 107 මේ ඉන්ධන පිරවුම්හල් සහ සේවා ස්ථාන එළියේ අයටත් සේවය සපයන ස්ථාන බවට පත් කරන්නත් ඔබතුමා දන්නවා ඉස්සර තිබුණා මේ හැම එකකම රියදුරු පාසල. ඒ සියලුම රියදුරු පාසල් මේ වෙනකන් එකින් එක අපි අලුතෙන්ම ලොන්ච් කරලා ආරම්භ කරලා තියෙනවා. අපිට මාතර අකුරස් එක විවෘත කරන්න තියෙනවා. ඒකත් මේ ප්‍රශ්නේ නිසා පොඩ්ඩක් කල් ගිහිලා තියෙනවා. ඉතින් මේ 108 රියදුරු පාසල් 108ත් අරින්න අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඊගාවට අපි ඉලක්කය තියෙන්නේ මේ වර්ක්ෂොප්ස් ටික. නැත්තම් එන්ජින් හදන අපේ වර්ක්ෂොප්ස් ටිකත් පෞද්ගලිකාංශයට සේවාව සපයන්න. ඒ වගේම මෙතනින් එහාට ගියාම ළඟම සතු ඉඩම් නාගරිකව ඊටාම නාගරික ස්ථානවල හොඳ ස්ථානවල තියෙන ඉඩම් අතෑරලා දාලා තියෙනවා. මේවා මිනිස්සු අල්ලා ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. වැටවල් ඇවිදින තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ සියල්ල නාගරික සංවර්ධන අධිකාරියත් සමග සහ පෞද්ගලිකාංශයත් එක්ක සාකච්ඡා කරලා ඉන්වෙස්ට්මන්ට් ප්‍රෝග්‍රෑම් එකකට අපි ඇතුළත් කරලා බස් ධාවනයට අමතරව මේ හරහත් ළඟමට මුදල් උපයන ක්‍රමවේදයක් අපි සකස් කරමින් පවතිනවා. ඒකම අපි කල්පනා කරන මේ දුම් පරීක්ෂා කිරීමත් ලංකා ගමනාගමනයෙන් කරන්න පුළුවන්. මොකද අපි පළවෙනිදා සිට දුම් පරීක්ෂාවට අමතරව වර්දිනස් ටෙස්ට් එක කියන යෝග්‍යතා පරීක්ෂණය අපි ආරම්භ කරන්න මේ වෙනකොට සැලසුම් සකස් කරගෙන යනවා. ඉතින් ඒකෙදී අනිවාර්යයෙන්ම ළඟම ස්ථාන 107ත් මේ පරීක්ෂණ ස්ථාන මධ්‍යස්ථාන බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ දුම් විතරක් නෙමෙයි මාර්ගයට සුදුසු තත්වයේ තියෙනද වාහනයක් දාලා ධාවනය අනිවාර්යයෙන්. මේ දෙක එක තැනක අනිවාර්යෙන් සිදු වෙතු නැත්නම් පාරිභෝගික අපහසුතාවයට පත් වෙනවා දුම් සහතික එක තැනකින් අරගෙන මේක තවත් තැනකින් ඒ ස්ථානයේදී ඒ සියල්ලම එක ස්ථානයේදී සිද්ධ කරලා ඒකෙදිත් අපි දැන් තියෙන තත්ත්වය තමයි දුම් සහතිකය ගත්තොත් ඒකත් අපි පහුගිය සතියේ ඉවත් කෙරුවා. පහුගිය කාලේ තිබුණේ දුම් සහතිකයේ අරන් මාස 3ක් ඇතුළත අලුත් ලයිසන් එක ගත්තේ නැත්නම් අරක ආපහු ගන්නවා. ඉතින් එහෙම එකක් වැඩක් නැහැ. දැන් අපි කියලා තියෙනවා දුම් සහතිකේ වර්ෂයකට එක සැරයක් ගත්තාම ඇති දැනට. නමුත් මේක සම්බන්ධයෙන් තාම චෝදනාවක් කියලා මේක කිසියම් ආයතන කිහිපයකට ලාභ උපයන්න දීපු අවස්ථාවක් විතරයි කියලා වෙලා මේකේ. අවසානයේ මේකෙන් ඒව ආයතන හරහා ආපස්සට රජයට හෝ රටට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? ලොකු ප්‍රතිලාභයක් ලැබිලා නැහැ ආයතන හරහා රජයට. නමුත් මේ පරීක්ෂාව ගෙන ඒම තුල පරිසරයට යම් ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා කියලා අපිට විශ්වාස කිරීමේ හැකියාවක් තියෙනවා. 100%ක්ම ඒක ප්‍රතික්ෂේප නොකර. නමුත් ඉදිරියේදී මේ දෙක ඒකාබද්ධ වෙලා ඒන යෝග්‍ය සහ පරීක්ෂණයෙන් පසුව ඉදිරි වර්ෂයේ සඳහා මේ රථය ධාවනය කරන්න සුදුසුයි කියන සහතිකයක් ඒ රථයට ලැබෙනවා. ඉතින් ඒක තමයි අපි පළවෙනිදා සිට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු. අපි යලිත් කෙටි විරාමයක් සඳහා යමු වෙලා නම් මේ අද දරන බිග් ෆෝකස්. වැලි අද දරන බිග් ෆෝකස් සමග සජීවීව එකතු වෙන්නේ. මුතුමා ඔබතුමාලා දෙන්න මේ ප්‍රශ්න යොමු කරන්න දැන් ඔබතුමාලා පහුගිය කාලේ කිව්වා මේ තියෙන තත්ත්වය වෙනස් කරන්න ඕන එක ආයතනයක් ලොකු ලාභයක් ලබනවා සීමාව ඉක්මවලත් ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා මේ කට්ටියට මුද්‍රණය කරන්න මේ බලපත්‍රය කියලා රියදුරු බලපත්‍රය දැන් මේක වෙනස් කරනවා කිව්වා ඇත්තටම වෙනස් කරනවද වෙනස් කරනවා නම් කොහොමද වෙනස් වෙන්නේ? ඒකේ චතුර ගිවිසුම් වල යම් ප්‍රශ්නයක් තිබුණා ඒව හරියටම ගිවිසුම් ගත වෙලා තිබුණේ නැහැ. ගිවිසුම් කල්ලිකුත් වෙලා එක්ස්ටෙන්ෂන් මාර්ගෙන් නැත්තම් දිගු මාර්ගෙන් තමයි මේක ගිහිලා තිබුණේ. ඒ නිසාම තමයි අපි මේ වෙනකොට ශ්‍රී ලංකා යුද හමුදාවේ සිග්නල් එකේ නිලධාරීන්
මේක පරීක්ෂා කරගෙන මේ වෙනකොට පුහුණුවීම් කටයුතු වේර හැර යාලා සිදු කරගෙන යනවා. පළවෙනිදා සිට ජනවාරි පළවෙනිදා සිට මේ මුද්‍රණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥාංශයේ විසින් බාර අරගෙන ඉදිරියට ඒ අය කරගෙන යනවා. ඉදිරියේදී අය බාරගත්තට පසුව තමයි අපි තීන්දුව කරන්නේ දිගටම ඒ අය කරනවාද නැවත ටෙන්ඩර් පරිපාටියට ගිහිල්ලා සියලු මුගක් සමාගම් වලට මේකට අවස්ථාව දීලා පාරිභෝගිකයාගේ මුදල අඩු කරන්න පුළුවන්ද කියන කාරණය අපි බලනවා. ඉතින් මේකෙදී අපි ප්‍රධාන වශයෙන් අපි බලන්නේ ආපහු ටෙන්ඩර් එකට හරි යනවා නම් නැත්නම් යුද හමුදාව දිගටම කරගෙන යනවා නම් ඒකේ ගාස්තු අඩු කරලා පාරිභෝගිකයට යම් සහනයක් දෙන්න තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. මේ වෙනකොට පුහුණු වීම කටයුතු යුද හමුදාව කරගෙන යනවා. පළවෙනිදා සිට සහ මුලින් ඒ අය මේ මුද්‍රණය කටයුතු බාර ගන්නවා. එතකොට මේක චිප් එකක් හඳුන්වලා දුන්නේ ඔබතුමාලා වසර ගානකට ඉස්සෙල්ලා මේකේ ප්‍රයෝජනෙ ගන්නවා කියලා. එතකොට චිප් එක තිබ්බට වැඩක් නැහැ නිකන් මේක රීඩ් කරන්න වෙන රීඩර්ස් නැත්තම් මොකද්ද වෙන්නේ එතකොට? වෙලා තියෙන චතුර ඒ ගිවිසුමේ මූලික ගිවිසුම අනුව ඒ ආයතනයේ පිවිසිලා තිබුණු මේ චිප් එක කියවන්න පුළුවන් රීඩර්ස් ලංකාවේ සියලුම පොලිස් ස්ථානවලට දෙන්න. ඒ වගේම රටේ තිබුණු දිස්ත්‍රික්ක සියල්ලම ඔන්ලයින් කරන්න ඒ අයගේ ගානේ මෙන්න මේවට තමයි ගිවිසුම් ගත වෙලා තිබුණේ. නමුත් මේවා කිසි දෙයක් සිද්ධ වෙලා නැහැ. ගිවිසුමේ තිබ්බ විදියට රීඩර්ස් දීලා තිබුණේ නැහැ. දිස්ත්‍රික්ක 5ක් පමණක් ඔන්ලයින් කරලා තියෙනවා. නමුත් ඒ ගිවිසුමේ තිබ්බ විදියට ඒ දේවල් උනේ නැතුණාට ඒගොල්ලෝ ලාභේ ලබා ගත්තද මෙච්චර කාලේ? ඊටාම පැහැදිලිව ලාභේ ලබාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ගිවිසුමේ තියෙන ප්‍රශ්න නිසා තමයි. ඒතර ගිවිසුමේ තියෙන දේවල් කරේ නැත්නම් ඒ සම්බන්ධ නෛතික ක්‍රියාමාර්ග ගන්න වත්මන් රජයට හැකියාවක් නැද්ද? ඒ ක්‍රියාමාර්ග තමයි අපි අරගෙන තියෙන්නේ. ඒ ක්‍රියාමාර්ග නිසා තමයි අපි පළවෙනිදා සිට ඒ සමාගමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට මේ මුද්‍රණ කටයුතු පවරන්න කටයුතු කළා තියෙනවා. නමුත් මෙතෙක් ඔවුන්ගෙන් ලැබිය යුතු දේවල් අය කර ගැනීමට හැකියාවක් නැහැ. රජයට ඒ සෑම රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීම රජයට ලැබිය යුතු ගාස්තුව එයා ලැබලා දීලා තියෙනවා. නමුත් අර ගිවිසුමේ සමහරක් කාරණා වලට ඒ අය ඒවා ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා. ඒ අය චෝදනා කරනවා ඒක කරන්න බැරුනේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිසා කියලා. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියනවා ඒ අය නිසායි කියනවා. ඒක පහුගිය කාලේ සිද්ධ වෙච්ච වියවුලක්. ඉතින් අපි ඒක විසඳ ඉන්නවට වැඩිය පියවරක් ඉදිරියට ගිහිල්ලා රොබතුමාක වගේ මේ පළවෙනිදට බාර ගන්න යුද හමුදාව පරණ රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම. ඊගවට අපි අධිරට යන්නේ අලුත් රියදුරු බලපත්‍රය ගැන අපි අර කලින් සාකච්ඡා කරපු අලුත් රියදුරු බලපත්‍රේ කෙසේ විය යුතුද කියන එක අපි ඊට පස්සේ තීන්දුව කරමු. ප්‍රවාහන ඇමතුමා දැන් මේකත් එක්ක රටේ මාර්ග පද්ධතිය සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් තියෙනවා. ප්‍රවාහනයට අදාළ නොවුනත් සමහර වෙලාවට එල්ල කරන චෝදනා ලක්ෂයකට වැඩි මාර්ග පද්ධතියක් ඒක ප්‍රධාන මාර්ග පද්ධතියට 25000කට වැඩි කිලෝමීටර. ඒතර මේ ඔබතුමාලා දැන් රජය ආපු ගමන් කිව්වා මාර්ග සංවර්ධනය කිරීම වේගවත් කරනවා කියලා. ඒතර මේක හා සමගාමී මේ කඩ සිද්ධ වෙනවද කොවිඩ් හින්දා නැත්නම් මේවා තාවකාලිකව නැති මාර්ග ලක්ෂයේ වැඩ පිළිවෙල දැන් යනවා. හුඟක් අතුරු පාරවල් මේ වෙනකොට කාපට් කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා තිබුණට වඩා මාර්ග පද්ධතිය දියුණු වෙලා තියෙනවා. හුඟක් අතුරු පාරවල් දැන් කාපට් කරලා තියෙනවා. ඒ හින්දා ගමනාගමනයේදී බස් රථවලට හෝ පුද්ගලික වාහන වලට එදාට වඩා හොඳ පාරවල් ගමන් කරන්න පුළුවන් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. අපි ගත්තොත් ප්‍රධාන පාරවල් ඔක්කොම ගත්තොත් කොළඹ නුවර පාර ගත්තත්, කොළඹ හොරණ පාර ගත්තත්, කොළඹ ගාලු පාර ගත්තත්, අනික් පාරවල් ගත්තත් එදාට වඩා හොඳ තත්ත්වයක හැම පාරක්ම තියෙනවා. කෙසේ වෙතත් මේක ඊළඟ අධීර ලාභ ලබන ආයතන බවට පත් කිරීම තමයි ජනාධිපතිතුමා ඔබතුමාලට මේ ආයතන බාර දුන්නේ. දැන් කොවිඩ් එක මේ ඇති වෙන තත්ත්වය කොහොමද කළමනාකරණය කරන්නේ? මේකට මුහුණ දෙන්නේ කොහොමද? කොවිඩ් ඉතින් අපි කවුරුවත් බලාපොරොත්තු නැති තත්ත්වයක ඇතිවෙච්ච දෙයක්. ඉතින් කොවිඩ් වලට මුහුණ දෙන ගමන් අපි කල්පනා කරන්න ඕන කොහොමද මේකෙන් අපි ගොඩ එන්නේ කියලා. ඉස්සෙල්ලා අපි කොවිඩ් රෝගය එක්ක රට දුවන තත්ත්වෙට මේ ගේන්න ඕන. රට දුවන්න නැත්තම් මොකවත් කරන්න පුළුවන්. දැන් අද අපි උත්සාහ කරන්නේ කොවිඩ් සමග කොහොමද රට ඉදිරියට ගෙනියන්නේ, රට දුවන්නේ කොහොමද කියලා. රට විවෘත කරලා තියන්න තමයි. ඒකට අවශ්‍ය කටයුතු තමයි අපි දැන් කරන්නේ. ඒක කරලා ඉවරලා තමයි අනිත් එක කරන්නේ. ඉතින්ලා රට වහගෙන ඉන්න අපිට බෑ. රට විවෘත වෙන්න ඕනේ. කර්මාන්තශාලා දුවන්න ඕනේ. නිෂ්පාදන ඇති වෙන්න ඕනේ. ගොවිතැන් ඇති වෙන්න ඕනේ. ඒකට ඕනේ කරන ප්‍රවාහන කටයුතු තමයි අපි දැන් කරන්නේ. ඒක කරන ගමන් අපි කල්පනා කරනවා අතිරේක ආදායම් ගන්න පුළුවන්ද කරන්නේ. ඒ හින්දා තමයි අපි රේල්වේදී බලන්නේ අපිට පුළුවන් මේකත් එක්ක බඩු ප්‍රවාහනය වැඩි දියුණු කරන්න. බඩු ප්‍රවාහනය වැඩි දියුණු කරනකොට අපිට
ඒ යන බිය දැන් අපි වැලි ට්‍රාන්ස්පෝර්ට් එක කරනකොට අපි බලාපොරොත්තු වෙනවා වැලි කියුබ් එකට අය කරන ගාන රුපියල් 2-3,000කින් අපිට අඩු කරන්න පුළුවන්. අපි ඒක තරංකාරී තත්වයකට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක රටේ සංවර්ධනයටත් ගොඩනැගිලි කර්මාන්තයටත් ලාභයක් වෙනවා. දැන් අද වැලි කියුබ් එකක් රුපියල් 14,000කට විතර විකුණන්නේ. ඒක 12,000කට නැත්නම් 10,000කට අඩු කරන්න පුළුවන් කමක් ඇති වෙනවා. ඒක සමස්ත රටට ප්‍රයෝජනයක්. ඒ වැඩ පිළිවෙල තමයි අපි කරගෙන යන්නේ. අර මම කලින් කිව්ව ආකාරයට ලංගම වගේ ආයතන ගත්තහම චතුර දැන් අපිට එහාට කල්පනා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබතුමා කිව්වාගේ ආයතන ලාභ ලබන්නත් අවශ්‍යයි. ඊගාවට ලංගම සහ දුම්රිය වගේ අපේ ඇමතුමා කියපු ආකාරයට මේවා ලාභ ගැන පමණක්ම හිතලා මගීන් ගැන නොහිතා කටයුතු කරන්නත් අයිතියක් නැහැ රජයේ ප්‍රවාහන සේවාවන් හැටියට. ඒ නිසා අපි මේවා තියෙන සම්පත් භාවිතා කරමින් වෙනත් ආදායම් උත්පාදනය කරන්න අපි උත්සාහ කරනවා. ඒක තමයි අපි කියවේ නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක පෞද්ගලික අංශද මේ කිසි දෙයක් අපි විකුණන්නේ නැහැ. නමුත් යම් ගිවිසුම් වලට එළඹෙලා බස් රථ ධාවනයට අමතරව වෙනත් ආදායම් හරි ගෙනල්ලා ඒ හරහා අපි මේ ආයතන වැඩි දියුණු කරන්න උත්සාහ කරන. උදාහරණයකට අපි ටයර් රීබිල් කරන කම්හලක් තියෙනවා අම්පාරේ. දැන් මේකේ මාසෙකට ටයර් 1800ක් විතර තමයි රීබිල් කරන්නේ. ඒ ටික ලංගමටත් ප්‍රමාණවත් නැහැ. ඉතින් මේවා වැඩි දියුණු කරන්න. ලක්දිව එන්ජිනේරු සමාගම කියලා එකක් තියෙනවා ජායල. මේකේ අපි ඇමතුමාගේ උපදෙස් පරිදි රාජ්‍ය අමාත්‍යාංශවල තියෙන වාහන අලුත් වැඩියා කිරීම බාර අරගෙන ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න. මෙන්න මේ වගේ සාම්ප්‍රදායිකව කරගෙන ආපු කටයුතු වලට අමතර යම් ආදායමක් ගෙන එන කටයුතු වලට අපිට යොමු වෙන්න සිද්ධ වෙනවා. මේ ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරන්න නම් ඉතින් ඒ කටයුත්ත අපි අනිවාර්යයෙන්ම ආරම්භ කරලා තියෙනවා. අපි ක්‍රියාත්මක කරනවා. මම මේ ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ මේ දැන් අද ඡායාරූපයක් මේ මාධ්‍යවේදියෙක් පළ කරලා තියෙනවා මේ ගම්පහ දුම්රිය ස්ථානයේ අද උදෑසන තිබිච්ච තත්ත්වය. දැන් මේකේ ගත්තම එක දිගට ජනතාව ඉන්නවා. එක තැනක මේ කොලේ අස්සම් කරලා තමන්ගේ නම ලියන්නට ඕන, කොහෙද ඉන්නේ ලියන්නට ඕන, මේ ඔක්කොම ලියාගෙන එන වෙලාවේ දුම්රිය මගීන්ට දැන් යන්න සිද්ධ වෙලා තියෙනවා ඉක්මනට නැගලා. එක පෑනයි දෙකයි තියෙන්නේ. 100ක් විතර ඉන්නවා මෙතන. අවසානයේ කෝච්චිය ආවන් පස්සේ මේව මුකුත් ලිවිලි නැහැ. එකපාරට මිනිස්සු ටික නැග්ග ගියා. ඉතින් මේ කරන වැඩපිළිවෙල එකක්වත් මේ විදිහට නම් ක්‍රියාත්මක වෙන්නේ ප්‍රායෝගික නොවුනොත් මේකේ මිනිස්සුන්ට වැඩකුත් නැහැ. ඔබතුමන්ලා දරන උත්සාහය වැඩකුත් නැහැ. දුම්රිය නියාමක මාත්‍රුන්ට වැඩකුත් නැහැ. ස්ථානාධිපතිතුන්ට වැඩකුත් නැහැ. මේ වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි නේද? ඇත්ත වශයෙන් අපි දැනුවත් කරන්න ඕනේ එක්ක ගෙදර ඉඳලා එනකොට තමන්ගේ නමයි ඇඩ්‍රස් එකයි ලියාගෙන ඇවිල්ලා කෝච්චියට නගනකොට පෙට්ටියකට දාලා යන්න කියලා. දැන් ඒකෙදී අපි අද වෙනකොට නම් ක්‍රියාත්මක වෙලා නැතුව ඇති. මොකද ඊයේ තමයි අපි මේක ඉදිරිපත් කළේ. නමුත් බස් වල පවා අපි දැම්මේ මේ ෆෝම් තියන බහලුමක්. ඊගොල්ලෝ තමන්ම පෑනක් කරගෙන ඇවිල්ලා මේක යන ගමන් පුරවලා ඒ පෙට්ටියට දාන්න පුළුවන් බහලුම. ඔබතුමා කියන කතාව සම්පූර්ණද පොලිමේ ඉඳගෙන ඕක කරන්න බෑ. කෝච්චිය ඇතුලේ යනකොට වෙලාව තියෙනවා. එතකොට මෙන්න මේවා ක්‍රියාත්මක වෙනවද කියන එක අපි බලන්න ඕනේ ඊට පස්සේ. අනිත් එක මේ හැම කටයුත්තෙදිම මගී ජනතාවගේ සහයෝගයක් ඕනේ. මොකද ඒ සහයෝගය නැතුව මේක කරන්න බෑ. මේකේ මේ හැම කටයුත්තක්ම කරන්නේ ජනතාවගේ ආරක්ෂාව පිණිස. මම හිතන්නේ මෙතනින් එහාට ඔබට ලොකු වගකීමක් තියෙනවා. වෙන දෙනවා වගේ අත් දෙක වනවන එන්න එපා කෝච්චියේ බස් එකේ යනකොට අලුත් සාමාන්‍ය කරනත් එක්ක අලුත් දේවල් පුරුදු වෙයි. පොඩි තුණ්ඩු කෑලි කීපයක් තියාගෙන පරණ කොළ කෑල්ලක පිටිපස්සේ හරි ලියලා නමයි ඇඩ්‍රස් එකයි ලියලා රෝල් කරලා හරි සාක්කුවේ දාගෙන කොළ කෑලි පාක්කයක් දාලා තියාගත්තාට සාක්කුවක ප්‍රශ්නයක් නැහැ. හරි ලේසි. එනකොට පෙට්ටියට දාලා යන්න පුළුවන්. දුම්රිය ස්ථානයේ බහලුම් තියලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම බස් අතවල ගියායම කවුද කියලා ඉතින් පෑන් හොය ඉන්න වෙවි. පෑන් හොයාගන්න නැති වෙවි. මේ තත්ත්වෙට ලෝකේ හැමෝම වගේ ඔබටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මා ඇතුළු හැමෝටම එම නොවුනොත් ඉතින් අපිට කොවිඩ් එක්ක සටන් කරන්න බැරි වේවි. අපිත් එක්ක සම්බන්ධ වුණා ප්‍රවාහන අමාත්‍යතුමා ගාමිණී ලොකුගේ මහත්මයා. බෙහෙත්ම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා දුම්රිය මැදිරි මෝටර රථ කර්මාන්ත මැතිතුමා රාජ්‍ය මැතිතුමා දිලුම් මමුණුගම මැතිතුමා ස්තුතියි ඔබතුමාට සම්බන්ධ වුණාට. කැබිනට් වෙනසක් වෙන්න යනවා කියලා තියෙනවා ඇත්තද? අපි නම් දැනුවත් නැහැ. අද පුවත්පත්වල තිබුණා ඔබතුමාලා සතුටුයිද මේ ලැබිච්ච ආයතන ගැන වැඩ කරන්න? අවසාන ප්‍රශ්න. අපි කොයික ලැබුණත් හරි. ඉතාම සතුටින් බොහොම සහයෝගයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳයි එහෙමනම් අපි වැඩසටහන අවසන් කරනවා. මධ්‍යහන පුවත් විකාශය තව සුළු මොහොතකින්.